අතරේ වැඩ වසනා බව අපි අද කලත් මා කොහේ ගියත් මාසලම සමිඳු ඇති නිසා ඔබට හොරා කිසිත් කරනු Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. Prasansa veva. Mahime veva. Mahime veva. Hallelujah. Hallelujah. අපි නැගිට සිටිමු. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද දවසේදී ස්වාමීන් වහන්සේට ස්තුති කිරීම රාශියක් තිබෙනවා. ප්‍රථමයෙන් අප වෙත ලැබී තිබෙන මේ ස්තුති කිරීම ටික මම කියලා ඉන්නම්. දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල ජීවමානව වැඩ සිටින ආදර ජේසුනි දරුවක බිරි කිරීමට සිටින මාගේ දියණියට ශල්‍ය කර්මයක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු පැවසු මොහොතේ මම දිව්‍ය සප්‍රසාද වහන්සේට මගේ දියණියගේ වේදනාව පවසමින් ඔබ වහන්සේට යාඥා කළායින් පසු ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරේ බල මහිමෙන් දියණියට සත්කමකින් තොරව සුවය ලැබුණා. ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. 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 ඒ වගේම දිව්‍ය සප්‍රසාද වහන්සේ තුල ජීවමානව වැඩ සිටින ආදර ජේසුනි මාගේ දියණියගේ බඩේ සත්කම සාර්ථක කර ගැනීමට ඔබ වහන්සේගෙන් ලැබුණු සීල වර ප්‍රසාද වලට ස්තුති. දිව්‍ය ගැලවුම් කරුවාණනි මගේ පුතා මත්පැන් වලට ඇබ්බැහි වී සිටි අවස්ථාවේ අප පීතමා හමු වී යාඥා කළා. ඉන්පසු පීතමා මගේ පුතාට බොහොම බලගත් ලෙස යාඥා කළා. දැන් මේ දරුවා සම්පූර්ණයෙන් එයින් නිදහස් වී සිටින ඔබ වහන්සේට ස්තුති. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. ඒ වගේම දිව්‍ය ගැලවුම් කරුවාණනි මම සහ මගේ බිරිඳ හදිසි අනතුරකට භාජනය වූ අවස්ථාවේ අප ඔබ වහන්සේට ඊතා බැහැපත් ලෙස යාඥා කළා. ඉන්පසු අප දෙදෙනාටම ඉක්මන් සුවය ලැබුණ ඔබ වහන්සේට ස්තුති. දෙවියන් වහන්සේට සියල්ල කළ හැකිය. අප පවුලට ලැබුණු සීල වර ප්‍රසාද වලට ස්තුති. ඒ වගේම දිව වෛද්‍යවරයාණනි කොරෝනා රෝගයෙන් පවුලම සුවපත් කර දීම ගැන ස්තුති කියනවා. ඒ සමගම අද දවසේදී විශේෂ ස්තුතියක් තිබෙනවා කියන්නට මේ පසුගිය දිනක අංශභාග රෝගයට ගොදුරු වෙච්ච කෙනෙක්ව
අරගෙන ආව මන් ළඟට ඔවුන් වාහනයක අරගෙන ආවේ. ඉතින් මම බලගතු ලෙස යාඥා කළා. මම යාඥාවේදී කිව්වේ ජේසුනි ඔබ වහන්සේ අංශභාග රෝගියාට කිව්වා නැගිට යහන රැගෙන යන්න කියලා. දැන් ඔහුට ස්ට්‍රෝක් එකක් ඇවිල්ලා අත් දෙකම උස්ස ගන්නට බැහැ. ඇවිදින්නට බැහැ. ඉතින් මා ආශිර්වාද කරලා අවුන් වාහනේ ඊට පස්සේ ගේට්ටුව ළඟට යනකොට ඒ ගෙන අපේ කෙනා කිව්වා ෆාදර් දැන් තාත්තට අත උස්සන්නට පුළුවන් කියලා. ඔහු අත උස්සනවා කතා කරන්නට බැරුව තිබුණේ මොකද කට පැත්තට ගිහිල්ලා දැන් කතා කරනවායි කියලා. ඉතින් ඊයේ දවසේදී ඒ තාත්තව අරගෙන ආවා. තාත්තා දෙකම උස්සලා දෙවියන්ට ස්තුති කිව්වා ප්‍රශංසා කළා. ඒ වගේම ඔහුට ඇවිද ගන්නත් පුළුවන්. ඉතින් ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමීනි ඔබ වහන්සේ මේ මහා ප්‍රාතිහාර්ය කළේ ඔබ වහන්සේට අනේක වාරයක් ස්තුති ප්‍රශංසා වේවා. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. ඒ වගේම මට දුරකථනයෙන් කතා කරලා කිව්වා ෆාදර් අපිට සිකුරාදා වෙනකන් ඉන්නට බෑ පුළුවන් නම් ඊට කලින් අවස්ථාවක් දෙන්න විශේෂ දෙයක් තියෙනවා කියන්නට කියලා. ඉතින් මම ඔවුන්ට අවස්ථාවක් ලබා දුන්නා එන්නට කියලා. මම අහුව මොකද්ද තියෙන විශේෂත්වය? දැන් ගිය සිකුරාදා අපි මේ මෙහෙයට පැමිණියා. පැමිණි අවස්ථාවේදී පීතුමා නිවාස සැලසුම ආශිර්වාද කරලා කිව්වා මෙතන නපුරේ බලවේග බොහොම තියෙනවා. ඉතින් ඒක දුරු වෙන්නට ඕනේ මේ ලෙඩ රෝග සහ බන්ධනයන්ගෙන් නිදහස් වීමේ ආඥාව දාන්නට කියලා. ඒ ආඥාව දාලා හරියටම 3 වෙනි දවසේදී දාන්න දෙන්නෙම නැහැලු. ගෙදර බල්ලා කූඩුවේ ඉඳගෙන පුදුම විදිහට පුරනවා. ඉතින් දැන් මේ මොන යක්ෂ පරීක්ෂාවක්ද මේ ආඥාව අහන්න දෙන්නෙම නැහැ බල්ලා. ඊපස්සේ ගිහිල්ලා බල්ලට ගහලත් තියෙනවා. ඒත් නැහැ. යාඥාව ඊට පස්සේ මේගොල්ලෝ මේ යාඥාව නතර කරනකොට නිශ්ශබ්දව ඉන්නවලු. යාඥාව දානවා විතරයි පුදුම විදිහට අමුතු විදිහට කෑ ගන්නවා. ඉතින් ඊට පස්සේ හරි පුදුම දෙයක් වෙලා තිබුණා. පස්සේ බල්ලව ඇරලා තියෙනවා. බල්ලව ඇරපුවම බල්ල දුවගෙන ඇවිල්ලා තියෙන්නේ ගෙදර දොරකඩට. ඉස්සරහ මෙදුලට ඇවිල්ලා බල්ලගේ අත් දෙකෙන් හාරගෙන ගිහිල්ලා. ඒ අය ඊට පස්සේ ඒ බල්ලගේ කටින්ම ඒ වල්ලලා තිබිච්ච කුප්පි 3ක් එකක තඹතහඩු වගේක් එකක මොනවද කුඩු වගේක් තවත් මොනවද පස්සේ අරගෙන ආවා මල් ළඟට ඒ අය පෙන්නන්නේ. ඉතින් මම ප්‍රේමාන්ත සහෝදර සහෝදරියනි උන්වහන්සේට සියල්ල කරන්නට පුළුවන්. දෙවියන් වහන්සේගේ බලය මේ හැම බලයකටම වැඩි ඉහළ. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. ඒ වගේම මීට මාස කිහිපයකට ඉහතදී මගේ ළඟ තියෙන මේ ප්‍රෙෂර් එක මනින මීටර් එකක්. ඉතින් ඒක වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැති නිසා මම ඒක හදාගන්න ගියා. ටෙක්නීෂියන් කෙනෙක් ඉන්නවා ජායල. ඉතින් ඔහු ළඟට ගිහිල්ලා ඒක හදාගත්තා. හදාගෙන ඒත් මං එන්න එළියට ඇවිල්ලා අහපව ගියා. මං ගිහිල්ලා කිව්වා මම හැමදාම ඔබෙන් මේ වැඩ කරගෙන යනවා. ඔයාව ආශිර්වාද කරුවේ නෑනේ. මට අද හිතුණා ඔබ ආශිර්වාද කරලා යන්න කියලා. මොකද කුරුසෙත් තිබුණා, මගේ බෑග් එකක් තිබුණා. මම ඉතින් කුරුසෙ තියලා ආශිර්වාද කළා. බ්ලෙස් කළා. ඒ ආශිර්වාද කරද්දී මට යම් කිසි දෙයක් දැනුණා, හැඟුණා. මම ඔහුට කිව්වා මේ ඔබේ හදවතේ ප්‍රශ්නයක් තියෙනවා. පස්සේ ඔහු මට කිව්වා පිස්සුද ෆාදර් මම කොල්ලා වගේ ඉන්නේ. මට මේ ගෑස් අමාරුව විතරයි තියෙන්නේ. ඒකට මම බේත් ටිකක් බොනවා. ඔහුට මං කිව්වා
ඔහුගේ නම අනුර. අනුර මට දැනෙච්ච දෙයක් නෙමෙයි ජේසුගේ කුරුසියට දැනෙච්ච දෙයි මම ඔයාට කිව්වේ කියලා. එතකොට ඊට පස්සේ ඔහොම ඕක කියලා මාස 2-3ක් ගිහිල්ලා ආයෙ මට මගේ ඒ රිපෙයාර් එකක් කරගන්නට අවශ්‍ය කරලා තිබුණා. එතකොට ලොක්ඩවුන් ඒ දවස්වල මම ඔහුට කතා කරපුවම ෆෝන් එකට ආන්සර් කළේ කාන්තාවක්. මං ඇහුවා ඔහු ඉන්නවද කියලා. එතකොට ඔහුගේ බිරිඳ කතා කළේ ඔහුගේ බිරිඳ කියනවා අනේ ෆාදර් එයා නැති වුණානේ ෆාදර් කියලා. මං ඇහුවා කොහොමද නැති වුනේ? ෆාදර් heart attack එකක් හැදිලා නැති වුනේ. මං කෝ එයා ඇවිල්ලා ගෙදර ඇවිල්ලා කිව්වේ නැද්ද මම මෙහෙම දෙයක් කිව්වයි කියලා. එයා කිසි දෙයක් කියන්නේ නැහැ ෆාදර් මේ හිටපු ගමම්ම heart attack එකක් හැදිලා මැරුණා. මම ප්‍රේමවන්ත සහෝදර සහෝදරිනේ එක මගේ බලපුලුවන්කාරකමක්වත් මොනවත් නෙමෙයි. ස්වාමින් වහන්සේ අපිට යම් යම් අනාවරණයන් දෙනවා. ඒ අවස්ථාවේදී උන්වහන්සේ අපි බහැපත් වෙලා ඒ දේ අවබෝධ කරගන්න ඕන නම් හුඟක් වෙලාවට අපේ ජීවිතේ බොහෝ සිදු වෙන්නට යන විනාශයන්ගෙන් අපව ආරක්ෂා වෙන්න. ඒ ඔබට වෙන්නට පුළුවන්, ඒ මට වෙන්නට පුළුවන්, ඒ කාට වෙන්නට පුළුවන්. ඉනිසා දවසේදී ස්වාමීන් වහන්සේට ගොඩක් අය ස්තුති කියනවා, ප්‍රශංසා කරනවා. ඒ වගේම විදේශ රටවලත් කිහිප දෙනෙක්ම අද දවසේදී ස්තුති කරන්නට කිව්වා, ප්‍රශංසා කරන්නට කිව්වා. රැකී රක්ෂාවන් ලැබීම සම්බන්ධයෙන් ඒ වගේම එක මැද පෙරදිග සේවය කරන කාන්තාවක් අයට ඒ අඬ මට කිව්වා ෆාදර් මම වැඩ කරපු මාස 6ක මුදල් මට ලැබුණේ නැහැ. මං තමයි පවුල සම්පූර්ණයෙන්ම නඩත්තු කරන්නේ. ලොකු පවුලක් ඉන්නේ. අනේ ෆාදර් යාඥා කරන්න බලගතු ලෙස යාඥා කරන්න. මේ බාබාගේ සිත වෙනස් කර දෙන්න යාඥා කරන්න. මං ඇයටත් කිව්වා අර ලෙඩ රෝග සහ බන්ධනයන් සඳහා ඒ යාඥාව YouTube එකේ තියෙනවා. ඒකට දවස් 7ක් සහභාගී වෙන්න. භක්තිවන්තව සහභාගී වෙන්න. 5 වෙනි දවසේදී අය කියනවා බාබාම ඇවිල්ලා ඒ සම්පූර්ණම පඩිය ගෙව්වයි කියලා මාස 6කම. ඉතින් ස්වාමීන් වහන්සේට අද දවසේදී ස්තුති කියන්නට කිව්වා, ප්‍රශංසා කරන්නට කිව්වා. Praise the Lord. Praise the Lord. Praise the Lord. Praise the Lord. ප්‍රශංසා වේවා. මහිමේ වේවා. Hallelujah. 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 අපි ගායනා කරමු මාසික ගීතිකාව. ගීතාවලිය 139 අපිට කියනවා උන්වහන්සේ මව් කුසයේ උපදින්නටත් පෙර උන්වහන්සේ මාව හඳුනාගෙන තියෙනවා. මගේ උපතට පෙර මගේ ඇටකටු සෑදෙන විට රහසිගතව මා තැනෙන විට මං එහි වූ බව උන්වහන්සේ දැනගෙන තියෙනවා. එහෙව් දෙවි කෙනෙක් අපිට ඉන්නේ. ඒ නිසා අපි උන්වහන්සේට ස්තුති කියමු, ප්‍රශංසා කරමු. Praise the Lord. 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 අපි ගායනා කරමු. කුසයේ මා බිහිවන්නත් පෙර අඳුනාගත් සමීදේ මගේ ජීවිතයේ පනනල ඇත්තේ ඔබ සුරතේ සමීදේ කෙවෙනා සම තප්පරයක් ගානේ ඔබ මා සුරකින්නේ ඔබ ඇසුරයි මට සුවය ගෙනෙන්නේ අද හමි ඔබ සමීදේ ප්‍රශංසා වේවා මහිමයත් වේවා සිතින් හදවතින් වීරයෙන්
සේවය පුද දෙන්නම් සිතින් හදවතින් බුද්ධියෙන් ඔබට කැපවෙන්නම් ආදරෙන් ඉන්නම් රහසිගතව මා හැදෙනකොට මාව දැන හිටිය මගේ ඇටකටු සෑදෙන විට මාව හඳුනාගත් දෙවි ස්වාමිනී ඔබ වහන්සේට මම කෙසේනම් ස්තුති කියන්නද රහසිගතව මා හැදෙන විටදී ඔබ මා දැන සිටියේ දිවියේ මාගේ ඉරණම ඇත්තේ ඔබ තුලමයි සමීදේ ගෙවෙන මොහොතක් ගානේ මට ශක්තිය දෙන්නේ ඔබ ශ්‍රී වචනය මග පෙන්වන්නේ ඔබ මා ආලෝකේ ප්‍රශංසා වේවා මහිමයත් වේවා සිතින් හදවතින් වීරයෙන් සේවය පුද දෙන්නම් සිතින් හදවතින් බුද්ධියෙන් ඔබට කැපවෙන්නම් ආදරෙන් ඉන්නම් කවුරු මාව අතහැරියත් උන්වහන්සේ මාව අතහරින්නේ නැහැ ගීතාවලිය අපිට කියන්නේ එයයි පියා මගේ අම්මා හෝ එපා කළත් මා සමිඳුනේ ඔබ මාව බාර නොගෙන ඉන්නේ නැහැ එහෙව් දෙවි කෙනෙක් අපිට ඉන්නේ අපි උන්වහන්සේට ස්තුති කියමු ප්‍රශංසා කරමු කවුරුන් මාත් හැරියන් ඔබ අත් නොහරින සමීදේ මගේ සදාතන් මිතුරා ඔබමයි ජේසු ක්‍රිස්තුස් සමීදේ අතහරින්නේ දාලා යන්නේ රැඳෙමි ඔබේ දැතේ ඔබෙන් තොර ලොවක් සිතන්න බෑ මට ඔබ පසුපස එන්නම් ප්‍රශංසා වේවා මහිමයත් වේවා සිතින් හදවතින් වීරයෙන් සේවය පුද දෙන්නම් සිතින් හදවතින් බුද්ධියෙන් ඔබට කැපවෙන්නම් ආදරෙන් ඉන්නම් ආදරෙන් ඉන්නම් Praise the Lord. Praise the Lord. ප්‍රශංසා ප්‍රශංසා වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. මහිමය වේවා. Hallelujah. Hallelujah. Praise the Lord. Praise the Lord. ස්වාමීන් වහන්සේ ඔබ සමග වනසේක්වා. ඔබ සමගද වනසේක්වා. සුවිශේෂක ශුද්ධවර මතෙව්ස්තුමාගේ සුභාරංචියේ 13 වෙනි පරිච්ඡේදයේ 18 සිට 23 දක්වා. 23 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
දහම් පණිවිඩය අසා එය වටහා ගන්නා පළදරති. එබැවින් වපුරන්නා පිළිබඳ උපමාව තේරුම් ගන්න. යමෙක් රාජ්‍ය පිළිබඳ පණිවිඩය අසා එය වටහා ගනී නම් ඔහු සිතේ වැපුරූ දේ වටහා නොගනී නම් ඔහු සිතේ වැපුරූ දේ නපුරා ඇවිත් පැහැරගනි. මගදිගේ වැටුණු බීජයන්ෙන් අදහස් කරන්නේ එවැනි අය. පණිවිඩය ඇසූ කෙනෙහිම එය සතුටින් පිළිගනිතත් සිත්හි තැන්පත් වී නැති බැවින්ද කලක් පැවත පණිවිඩය නිසා හිංසාවක් හෝ පීඩාවක් හෝ පැමිණි වහාම කෙනෙක් පැකිලී වැටිති. ගල්බිමෙහි වැටුණු බීජයන්ෙන් අදහස් කරන්නේ එවැනි අය. පණිවිඩය නිසා තම මේ ජීවිතේ කරදරවලින්ද වස්තුමායාවෙන්ද පණිවිඩය යටපත් වීම නිසා කෙනෙක් ඵල නොදරන. කටු අතර වැටුණු බීජයන්ෙන් අදහස් කරන්නේ එවැනි අය. පණිවිඩය අසා එය වටහාගෙන 100 ගුණයක්ද 60 ගුණයක්ද 30 ගුණයක්ද බැගින් කෙනෙක් ඵලදරති. සරු බිමෙහි වැටුණු බීජයන්ෙන් අදහස් කරන්නේ එබඳු අය. ක්‍රිස්තුස් වහන්සේගේ ගැලවීම දායක සුභාරංචිය නම් මෙසේය. ක්‍රිස්තුනි ඔබ වහන්සේට ප්‍රශංසා වේවා. සුරිඳුනි ස්පර්ශ කළමෙන් මුවට නැගෙන සෑම වදන සිතට නැගෙන සෑම සිතුවිලි සුදත් බලයෙන් පිරිතිරේවා. සුදත් සත්වර ඔබ කිරිවේවා. ඔබට ආසී ලැබේවා. වාඩි වන්න. ක්‍රිස්තුස් වහන්සේ තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි, මේ වපුරන්නා පිළිබඳ උපමාවේ විවරණය තමයි අපි අහුම්කන් දුන්නේ. එහි අවස්ථා 4ක් තියෙනවා. මගදිගේ වැටිච්ච බීජ, කුරුල්ලෝ අහුලගෙන කෑවා. ගල්පසේ වැටුණු බීජ තෙතමනේ නැහැ, පැලවුණත් මැරිලා ගියා. කටුපඳුරු අතර වැටුණු බීජ වැඩුණා. නමුත් කටු ඒවා යට කරගෙන ඵල දරන්නට බැරි වුණා. සරුබිමෙහි වැටුණු බීජ එකකින් 100 ගුණයක්, 60 ගුණයක්, 30 ගුණයක් බැගින් ඵල දරුවා. ප්‍රේමන්තිනි, මේ උපමාව හරියට අපේ ජීවිතය වගේ තමයි. ඔබෙත් මගේ ජීවිතය. ඒක ඕනෑම දෙයකට ගන්න පුළුවන්. මගේ පූජක ජීවිතය තුලත් ගන්නට පුළුවන්. මගේ ජීවිතයේ පූජක ජීවිතයේ මේ වපුරන්නා පිළිබඳ උපමාවේ මොන ස්ථානයේද ඉන්නේ කියලා. මට නම් දැනෙන්නේ මම ඉන්නේ සරුබිමේ වැටිච්ච බීජ වගේ. එකකින් 100 ගුණයක්, 60 ගුණයක්, 30 ගුණයක් බැගින් ඵල දරන තත්ත්වය කියලා මට ඕන තැනක කියන්න පුළුවන්. ඔබේ ජීවිතය ඔබ මෙනෙහි කරලා බලන්න මේ වපුරන්නා පිළිබඳ උපමාවේ කොතනද ඔබ ඉන්නේ කියලා. ඔබේ පෞල් ජීවිතය ගැන මෙනෙහි කරලා බලන්න.
ඔබේ පෞල් ජීවිතය ඔබ කොතනද ඉන්නේ? දැන් බලන්න සමහර පෞල් ජීවිත තියෙනවා පටන් ගත්ත ගමන් ඉවරයි. පුදපේ ගමන් කාපියකා වගේ තමයි. අවුරුද්දේ සංවත්සරයක් සමරන්නවත් අවස්ථාවක් නැහැ සමහරක් වෙලාවට. අර මගාසල වැටිච්ච බීජ වගේ තමයි. මේ දේව වචනය තුල පළදරන කෙනාගේ ජීවිතය තමයි මේ විග්‍රහ කරන්නේ. සමහර වෙලාවට මේ දේව වචනය දැන් මෙතනදී හොඳට අහනවා. අහගෙන ඉන්නවා. හැබැයි මේ පල්ලියෙන් එළියට ගියාට පස්සේ ඒ මෙතනදී දැනිච්ච දැනීම the inspirations you get right now simply vanish like bubbles. It's like midst before dawn. හිරු දිටුවම පිණි වියලෙනව වගේ තමයි ඒක. එහෙමද මගේ ජීවිතේ මේ වචනය පළදරන්නට. ඊට පස්සේ අපි අරගමු දැන් මේ බලගත් වචනය ස්වාමීන් වහන්සේගේ ඔබව මාව ජීවත් කරවන මේ වචනයයි. මන්ද ගීතාවලියේ 119 105 අපිට කියනවා මොකද්ද? ඔබේ වදන මගේ දෙපායට පහනක්, මගේ මාවතට එළියක්. Your word is a lamp to my path and light to my steps. එහෙමනම් ඒ බලගත් වචනය උන්වහන්සේගේ මේ බලගත් වචනය ගෙදරට අරගෙන ගියාම මොකද්ද අද තියෙන මේ කටුපඳුරු මොනවද? අද මේ වචනය අපේ දරුවන්ගේ ජීවිත තුළ පළදරන්නට බැරි කටුපඳුරු මොනවද? අද කටුපඳුරු එන්නේ ඔන්ලයින් එකෙන් එන්නේ. අද අපේ ජීවිතවලට මේ කටුපඳුරු එන්නේ ඔන්ලයින්. මේ ලස්සනට ආරම්භ කළා අධ්‍යාපනය. ලස්සනට අධ්‍යාපනය ආරම්භ කරගෙන යනවා. මෙන්න හිටපු ගමම්ම කටුපඳුරු එනවා. අන්තර්ජාලය ඔස්සේ එනවා. යාළුවෙක්ගේ මාර්ගයෙන් එනවා. ගේම් එකක් මාර්ගයෙන් එනවා. එහෙම නැත්නම් වීඩියෝ ක්ලිප් එකක් මාර්ගයෙන් එන්නට පුළුවන්. අසභ්‍ය දර්ශනයක් වෙන තුලින් එන්නට පුළුවන්. මේ කටුපඳුරු ඇවිල්ලා මොකද කරන්නේ? අර අධ්‍යාපනය මේ දරුවගේ අධ්‍යාපනය මොලේ කාලා දානවා. මට මේක නැතුව ඉන්න බෑයි කියන තත්වයටපත් වෙනවා. අර දෙමව්පියෝ දහදුක් විඳිනවා. දහදුක් විඳලා හරි හම්බු කරලා මේ දරුවන්ට මේ දේවල් මේ පහසුකම් දුන්නම මෙන්න කටුපඳුරු ඇවිල්ලා. අද හරි භයානකයි මේ දරුවන්ගේ අද 100ට වැඩි ගාණක් අපේ දරුවෝ ඔන්ලයින් අධ්‍යාපනය තුළ ඔන්ලයින් අධ්‍යාපනයක් කරන්නේ නැහැ. තනිකර බොරුවක් කරන්නේ. දෙමාපියන්ගේ ඇස් වහලා ගේම් ගහනවා. සමහරක් අය හරි භයානකයි මුදල් දාලා තමයි ගහන්නේ සමහරක් අය. ඒ කියන්නේ ක්‍රෙඩිට් කාඩ් එක භාවිතා කරලත් ගහන අය ඉන්නවා. ගහන්න පුළුවන්. අන්තිමට මොකද වෙන්නේ? දන්නේම නැහැ. ඒවල සල්ලි කැපෙනවා. හොරකම් කරනවා සල්ලි ටික. හැබැයි දෙමව්පියෝ සැලකිලිමත්ව හිටියොතින් උනන්දුවෙන් හිටියොතින් අර නියපොත්තෙන් කඩන්නට පුළුවන් දේ පොරෙන් කපනකම් ඉන්නේ නැතුව ඒක බේර ගන්නට පුළුවන්. එහෙම නැත්නම් කටුපඳුරු මේ ලස්සන ජීවිතය විනාශ කරලා යනවා. විවිධ මත්ද්‍රව්‍ය මේ කටුපඳුරු තමයි. විවිධාකාර මත්ද්‍රව්‍යයන් තියෙනවා. දැන් අදත් ආවා 6 දෙනෙක් ආවා.
6 දෙනෙක් ආවා. මත්ද්‍රව්‍ය වලට අබ්බැහි වෙච්ච අය, තරුණයෝ දෙන්නයි, පෞල් ජීවිත ගත කරන අය 4 දෙනයි. මොන විනාශයක්ද මේ, මොන අපරාධයක්ද මේ? ඔබේ පෞල් ජීවිතයට ඇවිල්ලා තියෙන කටුපඳුර වෙන්නට පුළුවන් මේ සෙලියුල දුරකථනය. ඒක අනියම් සම්බන්ධතාවයක්. දන්නේම නැතුව මේ ලස්සනට ආරම්භ කරපු පෞල් ජීවිතය විනාශ කරලා දාන. මම ඕනේ තරම් ඕගොල්ලන්ට උදාහරණ දීලා තියෙනවා. එනිසා අපි අවදියෙන් ඉන්නට ඕනේ. අපේ මේ ජීවිතයේ පළදරන ජීවිතයක් බවට පත් වෙන්නට ඕනේ. හැම කෙනෙක්ම තමුන් ඉන්න තත්වයෙන් තමුන් ඉන්න තැන පළදරන්නට ඕනේ. මම නිතරම අපේ දරුවන්ට කියන කතාවක් තමයි, ඉංග්‍රීසියේ ලස්සන කියමනක් තියෙනවා. If you can't be a willow up in the hill, be a bush near the valley, but be the best. ඔබට කඳු මුදුනේ තියෙන විලෝ ගහක් වෙන්නට බැරි නම් කන්ද පාමුල තියෙන පඳුරක් වන්න. හැබැයි හොඳම පඳුර වෙන්න කියලා කියනවා. Be the best. නමුත් අද මේ හොඳට පළ දරන්නට ඉන්න අපේ දරුවෝ තමයි විනාශ වෙලා යන්නේ. එනිසා මම තීරණය කළා අපේ මේසමෙන් මම පටන් ගන්න ලබන සතියේ සිට මම පටන් ගන්නවා. මොකද මුම් මේ ඔන්ලයින් කරනවා කියලා තද බොරුවක් කරන්නේ. විශේෂයෙන්ම මේ අවුරුද්දේ සාමාන්‍ය පෙළ කරන දරුවන් 8 9 10 11 කියන වසරවල ඒ දරුවන් වෙනුවෙන්වත් අඩු ගානේ මම අදහස් කළා ඔවුන්ට අධ්‍යාපනයක් දෙන්න. මට පුළුවන් විෂයන් ටික මම උගන්වන්න ගන්නවා. මොකද මම ඒ දරුවෝ කීප දෙනෙක්ගෙම අහලා බලපුවාම අද සාමාන්‍ය දැනීම හොඳටම නැහැ. හැම විෂය කරුණක් සම්බන්ධයෙන්ම තියෙන මූලික સિદ્ધාන්ත කියලා. ඒ මූලික સિદ્ધාන්ත ටික නැත්තම් එතනින් එහාට යන්නට බෑ. ඒ මූලික સિદ્ધාන්තත් නැහැ. මේ භයානක වසංගතයත් එක්ක අපි වගකිය යුතු අය ඒව ගැන හිතන්නේ නැහැ. තාම අපේ දරුවෝ පන්ති බාර ගුරුතුමියව දැක්කේ නැහැ අවුරුදු 2ක් විතර වෙනකන්. එහෙව් අත්දැකීමක් තුළ කටුපඳුරු වැඩි. දෙමව්පියනි ඔබට ලොකු වගකීමක් තියෙනවා මේ වගේ අවස්ථාවලදී. දෙමව්පියොත් ඔන්ලයින් තුළ ෆෝන් එකේ එල්ලිලා අන්තිමට මොකද වෙන්නේ? දරුවන්ගේ ලෝකේ දරුවෝ, දෙමව්පියන්ගේ ලෝකේ දෙමව්පියෝ. මට මේ ළඟදී දවසක් ෆෝන් එකට ආව ලස්සන ක්ලිප් එකක්, මේ ෆොටෝ එකක් ආවා. දරුවව හොදන්න දාලා, බේසමට දාලා අම්මා ඔන්ලයින් එකේ ඉන්නවා. දරුවා කියනවා මේ අපේ අම්මා ඔන්ලයින් එකේ අම්මට කියන්න මං තාම බේසමේ කියලා. අම්මට අමතක වෙලා දරුවව බේසමේ කියලා. අයි මන් දවසක් නෝන මාට්ටුවේ ගියාම පුංචි දරුවෙක් වීදුරු කූඩුවක දාලා හිටියා. මං ඒක මීට කලින් ඔබත් එක්ක බෙදාගත්තා. මගේ නර්ස්ගෙන් ඇහුවා මොකද්ද මේ ළමයාට තියෙන අසනීපය? නෑ මේ අසනීපයක් නෙමෙයි. මේ අම්මා සූප්පුවෙන් මේ දරුවට කිරි පොවන ගමන් YouTube එකේ යන වැඩසටහන් බල තමයි ඒක කරලා තින්නේ. ඒක දැන් දරුවගේ පිට උගුර ගිහිල්ලා පෙනහළු වලට ගිහිල්ලා කිරි
නියුමෝනියා තත්වයකට පත් වෙලා තියෙන්නේ. ඊට පසුව දැනගන්න ලැබුණා ඒ දරුවා මිය ගියායි කියලා. නියුමෝනියා තත්වය උග්‍ර වෙලා. දැන් බලන්න මේ කටු පඳුරු වලින් මොන තරම් ජීවිත විනාශ වෙලා තියෙනවද කියලා. අද පෞල් කීයක් කැඩිලා තියෙනවද විනාශ වෙලා තියෙනවද පළ දරන්නට බැලුව මේ කටු පඳුරු නිසා. ඒ සාරවත් පස තමයි යාඥාව, එකමුතුකම, බෙදා හදා ගැනීම. මොකද විවාහ ජීවිතයේ ඔගොල්ලෝ හැම කෙනෙක්ම මුදු දාලා තියෙනව නේද? මුදු මාරු කරලා තියෙන මුදු ගස් ගිහිල්ලාද දැන්? දැන් මාත් ස්වාමිත් මුද්දක් දාලා තියෙන්නේ මේ. තියෙනවද අතේ මුද්ද? දාපු මුද්ද? විවාහ වෙච්ච අය නේද? රින්ස් තියෙනවනේ නේද? රින්ස්. මොකක්ද එකෙන් කියන්නේ? පළවෙනිම රින් එක තමයි ෂාරින්. බෙදා හදා ගැනීම. දෙවෙනි රින් එක තමයි කෑරින්. එකිනෙකා ගැන සොයා බැලීම. එකිනෙකාව රැකබලා ගැනීම. The third ring is bearing. තුන්වෙනි ring එක තමයි දරා ගැනීම. bear. To bear each other. මේ විවාහ ජීවිතේ පළදරන්නට නම් මෙන්න මේ රින්ස් තුන අනිවාර්යයෙන්ම ඕනේ. ඕක නැති වුණාම මොකද්ද වෙන්නේ? පළදරන්නට බෑ. තව රින්ස් තුනක් එනවා. ඒ රින්ස් තුන තමයි පළමුවෙන් එන්න ගන්නවා boring. Life is boring. වැඩක් නෑ ජීවිතේ නිකන් එපා වෙච්ච ස්වරූපයක් තියෙන. For them the life is boring. එතකොට මොකද වෙන්නේ? මෙන්න එකිනෙකා විඳවන්නට ගන්නවා. විඳින්නේ නැහැ, විඳවන්නට ගන්නවා. සෆරින් ඊට පස්සේ එන්නේ සෆරින්. විඳවනවා. ඒක නැතුව ගියාම ස්වාම පුරුෂයා විඳවනවා, බෙරද විඳවනවා, දරුවෝ විඳවනවා. එහි අවසාන ප්‍රතිඵලය තමයි pairing. pairing කියන්නේ වෙන්වීම. ඉතින් කොහොමද එතකොට ඔබේ ජීවිතය ඔබ පළදරන්නේ? මගේ පූජක ජීවිතය තුලත් මම පළදරන්න දැන් උන්වහන්සේ මිදිවැලේ උපමාවේදී කියනවා මගෙන් වෙන්ව ඔබට පළදරන්නට බෑ. අත්ත මිදිවැලට යාවේ නැත්නම් වෙන්ව පළදරන්නට බෑ. මගේ පූජකෙක් හැටියට මම උන්වහන්සේත් එක්ක සම්බන්ධ වුණේ නැත්නම් මට පළදරන්නට බෑ. ඒ නිසා තමයි උන්වහන්සේ හැම දිනකම උදේ පාන්දර මාව අවදි කරන්නේ. උදේ පාන්දර මාව අවදි කරලා උන්වහන්සේත් එක්ක දවසේ හොඳම වෙලාව උන්වහන්සේත් එක්ක ගත කරලා අන්න එතනින් ලබන ශක්තිය තමයි මම ඕගොල්ලන්ට බෙදලා දෙන්නේ. එහෙම නැත්නම් නිකම් පූජකෙක් විතරයි. ඔගොල්ලෝ මගෙන් බලාපොරොත්තු වෙන්නේ ජේසුවයි. ජේසුව මම ඔබට දෙන්නට නම් මම ජේසුව මගේ ජීවිතය තුළ පළදරලා තියෙන්නට ඕනේ. නැත්නම් මට බෑ ඔයගලන්ට බොරුවක් කරන්නට බෑ. එසේනම් අපි ඒ ස්වාමීන් වහන්සේට බාර කරමු. අපි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට බාර දෙමු මේ මොහොතේ. අපි හැම කෙනෙක්ම නැගිට සිටිමු. අද හුඟක් ජීවිත පළ දරන්නට බැරිව අසරණ වෙච්ච තත්වයට පත් වෙලා තියෙන්නේ. ඊට ප්‍රධානතම හේතුව තමයි අපි දකිනවා
එකිනෙකාව හරි හැටි තේරුම් ගන්නට බෑ. සමාව දෙන්නට බෑ. අමතක කරන්නට බෑ. සැකය හැමතිස්සෙම සැකය අඩදබර. ඉතින් පළදරන්නට බෑ. අපි උන්වහන්සේට බාර කරමු. අපි සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේට අද දවසේදී බාර කරමු මේ මොහොතේ. අද ඔබේ ජීවිතය මගේ ජීවිතය පළදරනවා නම් ඒ පළදරන්නට පුළුවන්කම ලැබෙන්නේ මප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි මම උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා නම් විතරයි. ජේසුස් වහන්සේ කෙරෙහි විශ්වාස කරපු හැම කෙනෙක්ගේම ජීවිත පළදරුවා. Look at the apostles. Zacchaeus, he trusted in Jesus, he believed in Jesus. If you truly believe in Jesus, trust in Him, you will flourish in your life. If not, you will perish. It is out වහන්සේ. ඔබ කියන්න මේ මොහොතේ කෑ ගහලා කියන්න ජේසුනේ මම ඔබ වහන්සේව විශ්වාස කරනවා. Whatever the difficulties I have, whatever the hardships and barriers in my life, pains and agonies I have to go through, yet I trust in you, Lord Jesus, because you are my everything. අපි උන්වහන්සේට කෑ ගහලා කියමු ජේසුනි ඔබ කෙරෙහි මම විශ්වාස කරනවා. මට පසුව හැම කෙනෙක්ම කෑ ගහලා කියන්න උන්වහන්සේට ජීවිතේ ප්‍රශ්නයි කරදරයි එය ඔබට පළ දරන්නට එක බාධාවක් කරගන්නට එපා. ඔබ උන්වහන්සේත් එක්ක ඒ ගමන යනවා නම් ඔබ පළ දරනවා. ජීවිතේ වැරදින් වෙයි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ඔබ වහන්සේගේ ලය පැලිලා ගැලුවා වූ ඒ ලේබිඳ ජලබිඳ ජේසුනි ඔබ වහන්සේ දුන්නේ මාව සුව කරන්නයි. මේ මොහොතේ අද ඔබව සුව කරන්නේ ඒ උන්වහන්සේගේ අමිල ශ්‍රී රුධිරයයි. ලය පැලිලා ගැලු ලේබිඳ ජලබිඳ දේවදයාවේ උල්පත එතනයි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ජේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. අප උන්වහන්සේට බාර කරමු අද මේ මුළු මහත් ලෝකයක් අද අසරණ වෙලා තියෙන්නේ ජේසුනි මේ කොරෝනා වෛරසය නිසා. හැම බලාපොරොත්තුවක්ම බිඳ වැටිලා ආර්ථිකය බිඳ වැටිලා පෞල් ජීවිත අවුල් වෙලා මුළු මහත් ලෝකයක්ම ඇද වැටිලා බිඳ වැටිලා දරුවන්ගේ ජීවිත බිඳ වැටිලා
කටුපඳුරු වැඩි කටුපඳුරු ඇවිල්ලා වෙලාගෙන මේ දරුවන්ව ඩහගෙන යන්න බලාගෙන ඉන්නවා. වැටිච්ච කෙනාට අත දෙන්න ජේසුනි ඔබ වහන්සේ. වැටි වැටි නැගිටින මේ දිවි ගමනේ වැටි වැටි නැගිටින මේ දිවි ගමනේ නැගිටින්නට මට ශක්තිය ගෙන දෙන නැගිටින්නට මට ශක්තිය ගෙන දෙන යේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. ලොකු විශ්වාසකින් යේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස කරමි. යේසුනි ඔබ කෙරෙහි මා විශ්වාස හම්බු කරන සල්ලි වලින් දෙකෙන් පංගුවක් ගෙවන්නේ දොස්තරටයි. ලෙඩ රෝග ඉවරයක් නැහැ. ඊතර සනසීමක් නැහැ. ඒ ජේසුනි මම ඔබ වහන්සේ කෙරේ විශ්වාස කරනවා ස්වාමිනී. වෛද්‍යවරු කියනවා මට මේ ශල්‍ය කර්මය තියෙනවායි කියලා. මගේ රෝගෙට බෙහෙත් නැහැ කියලා කියනවා. ජේසුනි ඔබ වහන්සේ එහෙම කියනවද මට? මම අසරණයි. මම අසරණයි ජේසුනි. මම අන්ත අසරණයි. ඔබ වහන්සේ මට පිහිට වෙනව නේද? ඔබ වහන්සේ මට ශක්තිය දෙනව නේද ජේසුනි? ඒ වහන්සේට කියන්න මේ මොහොතේදී හැම කෙනෙක්ම ජේසුනි ඔබ වහන්සේගේ ශ්‍රීලයින් මාව ස්පර්ශ කරන්න ස්තෝණය කරන්නට කියලා මේ මොහොතේ ගැඹුරු ශ්‍රී රුධිරයේ යාඥාවකට අපි ඇතුල් වෙමු. මේ මොහොතේ ඔබ සිතින් මවා ගන්න ජේසුගේ කුරුසිය. The healing blood of Jesus, the precious blood of Jesus is coming down from his body. It's in coming search of you to heal you. ජේසුනි අද දවසේ මේ පෞද්ගලික ආශිර්වාදයන් සඳහා පැමිණි හැම කෙනෙක්වම සුව කරන්නේ ඔබ වහන්සේ. අද දවසේ ඔබ වහන්සේගේ සුදු කුරුසියෙන් ඔබ වහන්සේ හුඟක් අයගේ ලෙඩ රෝග අනාවරණය කළා ස්වාමිනී. ඒ අය දැනගෙනවත් හිටියේ නෑ ඒවා. ඒ අනාවරණය කරපු හැම රෝගයකටම පිළිතුර ජේසුනි ඔබ වහන්සේ තුලයි. ඔබ වහන්සේ ස්පර්ශ කරන ජේසුනි ඔබ වහන්සේ ආලේප කරන්න. ඔවුන්ගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් සුවය දෙන්න ජේසුනි අපි මේ මොහොතේ බාර කරමු. පාදයක සැත්කමකට බයිපස් සැත්කමකට භාජනය වී සිටින තාත්තා කෙනෙක් ඔහු වේදනාවෙන් කෑ ගහනවා දරා ගන්නට බැහැයි කියලා. ජේසුනි ඔබ වහන්සේගේ ශ්‍රී කුරුසිය අත්දැකීමට ඔහු අරගෙන ගිහිල්ලා ඒ වේදනාව දරා ගන්නට ශක්තිය දෙන්න. ඇසක ශල්‍ය කර්මයකට භාජනය වෙලා ඒ ඇසේ පෙනීම අහිමි වෙලා තියෙන තාත්තා කෙනෙක්. කුකුල් ඇටේ ආබාධයකින් පෙළෙන තාත්තා දුවෙක්. ඩිමෙන්සියා රෝගී තත්ත්වෙන් පසු වෙන දියවැඩියා රෝගයෙන් ආතරයිටිස් රෝගයෙන් වෙරිකෝස් වෙන්ස් ගෑස්ට්‍රයිටිස් සෙලුලයිටිස් වැනි රෝග වලින් පීඩා විඳින අය ජේසුනි ඔබ වහන්සේට බාර කරනවා. දරුවන්ගේ අකීකරු කම් වලින් මේ දරුවන්ව නිදහස් කර දෙන්නට කියලා. ව්‍යාපාරයේ සාර්ථක කර දෙන්නට කියලා. ඉදිරියේදී පවත්වන්නට යන දියණියගේ විවාහ කටයුතු සඵලමත් කර දෙන්නට කියලා. වයස අවුරුදු 2ක් දරුවාට සත්කමක් කිරීමට අවශ්‍ය බව වෛද්‍යවරු කියනවා. ඔබ වහන්සේ දරුවව සුව කරන්න.
ඒ දරුවගේ හදවතේ සෙදොරක් අද මන් ළඟට අරගෙන ආව. මං කිව්වා බය වෙන්නට එපා. ඔවුන් මට කිව්වේ නෑ ඒ දරුවව අරගෙන ආවා. මං කුරුසේ තියපුවම මට තේරුණා දැනුණා. මං ඇහුවා මේ දරුවගේ හදවතේ සෙදොරක් නේද? බය වෙන්නට එපා. ඒ දේ අනාවරණය කර දුන්නු ජේසුම මේ දරුවව සුව කරනවායි කියලා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුනි ඔබ වහන්සේට සියල්ල කළ හැකි. ඔබ වහන්සේ මේ දරුවා ස්පර්ශ කර සුවපත් කරන්න. ඒ වගේම ස්නායුවල ආබාධ තුළ අද හුඟක් දෙනෙක් පැමිණියා. ජීවමාන ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී ඔබ වහන්සේ සුවය දෙන්නේ හැම කෙනෙකුටම. ජේසුනි ජේසුනි සුව කරන්න මා ජේසුනි ජේසුනි සුව කරන්න මා හැම කෙනෙක්ම කියන්න ජේසුනි ජේසුනි සුව කරන්න මා ජේසුනි ජේසුනි සුව කරන්න මා ඔබ හෙළු ශ්‍රීලෙන් සුව කරන්න මා ජේසුනි ජේසුනි සුව කරන්න මා ඔබ හෙළු ශ්‍රීලෙන් සුව කරන්න මා ජේසුනි ජේසුනි සුව කරන්න මා මේ මොහොතේ අපි බාර කරමු විශේෂයෙන්ම ඒ ස්වාමීන් වහන්සේට බාර දෙමු. හිසේ ආබාධ තුළ ඉන්න අය, ඇස්වල ආබාධ, පපුවේ මහන්සිය තත්වයන්ගෙන් පෙළෙන අය, දියවැඩියා රෝගයෙන් ආතරයිටිස්, වෙරිකොස් වෙන්ස්, ගැස්ට්‍රයිටිස්, සෙලුලයිටිස් වැනි රෝගවලින් පීඩා විඳින අය, වෙරිකොස් වෙන්ස් අසනීපයෙන් පීඩා විඳින අය, විවාහ ජීවිතයට පත් වෙලා තවමත් දරුවන් නොමැතිව අසනව සිටින අය, දරුවන් පිළිසිඳගෙන සිටින අය, නිරෝගී දරුවෝ උපතක් මෙලොවට බිහි කරන්නට ශක්තිය දෙන්නට කියලා. ඒ සියල්ල කළ හැකි ස්වාමීන් වහන්සේට බාර කරන්න මේ මොහොතේ. අන්තර්ජාලය ඔස්සේ, YouTube තාක්ෂණය ඔස්සේ විශාල පිරිසක් අපත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. මාස 3ක් වගේ කාලයක් තමයි දැන් ආරම්භ කළේ. මේ වන විට 10,000කට ආසන්න වෙලා ඉන්න පිරිසක් ඒකට සබ්ස්ක්‍රයිබ් කරපු අය විවිධ රටවල. ඒ අය බලාපොරොත්තු වෙනවා. ගොඩාක් පණිවිඩ එවලා තියෙනවා. අනේ ෆාදර් සප්‍රසාද වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේ කරන මේ යාඥාව හරිම බලගතුයි. ඒක අපිට දැනිලා තියෙනවා. ඒක ඒ ආශිර්වාදය තුළ අපි ගව් ගණන් දුර හිටියත් අපිව සුවයලා තියෙනවා. අපිව බාර දෙන්න ජේසුට කියලා. විදේශ රටවල් වල රැකී රක්ෂා නොමැතිව සිටින අය, රැකියා කරපු තැන්වල පඩි ලබා ගන්නට නොහැකි වසන වෙනවා. අවුරුදු ගණනාවක ඉඳලා තම රටට එන්නට හැකියාවක් නොමැති වසන වෙලා ඉන්නවා. ජීවමාන ජේසුනි ඔබ වහන්සේට සියල්ල කළ හැකි. ඔබ වහන්සේ ස්පර්ශ කරන්න සොය දෙන්න. The healing blood of Jesus, the precious blood of Jesus is coming down from his body. It's in come in search of you to heal you, to free you.
උන්වහන්සේගේ අමිල ශ්‍රී රුධිරය මේ මොහොතේ ඔබේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරනවා. අබල දුබල වෙලා තියෙන ඒ සෑම ස්ථානයක්ම නැවත ප්‍රාණවත් කරනවා උන්වහන්සේ. උන්වහන්සේට සියල්ල කළ හැකි. ජේසුනි ඔබ ශ්‍රීලෙන් සුව කරන්න මා. ජේසුනි ඔබ ශ්‍රීලෙන් සුව කරන්න මා. මේ මොහොතේ අපි විශේෂයෙන් බාර කරමු. අද හුඟක් දරුවෝ ඔන්ලයින් හරහා විවිධ දේවල් වලට ඇබ්බැහි වෙලා, තවත් පැත්තකින් මත්ද්‍රව්‍ය විවිධාකාර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා අපි කියමු ජේසුට, ජේසුනි ඔබ වහන්සේගේ ශ්‍රීලයෙන් ඒ දරුවන්ව ගලවලා දෙන්න, ඒ දරුවන්ව නිදහස් කරලා දෙන්න, ඒ දෙමව්පියන්ට සැනසීම දෙන්න, සුවය දෙන්න. ජේසුනි ඔබ ශ්‍රීලයෙන් ගලවා ගන්න මා. 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 අපි සප්‍රසාදේ ජේමාන ස්වාමීන් වහන්සේ ඉදිරියේ ප්‍රාතිහාර්යයක් ඉල්ලලා උන්වහන්සේට මොරගසව මේ මොහොතේ සිත ලෙඩ කරනා රෝදුක් බිය දුරලා සුවසානය ලැබ දෙන ලෙස ඉහලින් නොබේ අභිමතය පතා. උන්වහන්සේ ස්වර්ගෙන් පුපෙවුනට දෙවවදාලසේක. සෑම ප්‍රබෝධයක් මේ අඩංගු වී ඇත්තේය. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමිනී, ඔබ වහන්සේ කල්වාරි කුරුසියේ සිට සිඳහෙළු ඔබ වහන්සේගේ අමිල ශ්‍රී රුධිරය මාගේ කර්ණිකා කෝෂිකා හරහා ගමන් කරමින් මා දොවනය කොට සුවපත් කළ මැනව. මාගේ ශරීරයේ අබල දුබල වී ඇති සෑම ස්ථානයක්ම යලි ප්‍රාණවත් කළ මැනව.
සියලුම නපුරේ බලවේග පහකොට වසංගත හා ලෙඩ රෝගවලින් මා ආරක්ෂා කර දුන මැනව. ඔබ වහන්සේගේ නාමෙන් අයදින කවර දෙයක් වුවද අපට ලබා දෙන බව පොරොන්දු වූ ශුද්ධ වූ ස්වාමිනී, අපි ඔබ වහන්සේගේ නාමෙන් ප්‍රාතිහාර්යයක් ඉල්ලා සිටින්නේමු. ඔබ වහන්සේට සදා මහිමයත් ගෞරවයත් ප්‍රශංසාවත් අත්වේවා. ආමේන්. සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාදය ලබන මේ මොහොතේ අපි උන්වහන්සේට බාර කරමු. ශරීරයේ විවිධ ස්ථානයන්හි පිළිකාවන් හටගෙන තිබෙන අය, ලේවල පිළිකාවකින් පෙළෙන කුඩා දරුවන් කිහිප දෙනෙක්, ඒ සමගම ඇටමිදුළු වල පිළිකාවකින් පෙළෙන කෙනෙක්. අද දවසේදී ඔබ සප්‍රසාදේ ජීවමාන ස්වාමීන් වහන්සේ වෙතට ගෙන ආයදීම උන්වහන්සේ ඉදිරියේ තබන්න. විශේෂයෙන්ම මේ කොරෝනා රෝගයට ගොදුරු වෙලා දැඩි සත්කාර ඒකකවල ඉන්න අය, ඔවුන්ට අප උපස්ථාන කරන වෛද්‍යවරුන් ආරක්ෂා කර දෙන්නට කියලා රෝහල් සංගමයම මේ සප්‍රසාදී ජීවමාන ස්වාමීන් වහන්සේගෙන් ආශිර්වාදය ලබන මොහොතේ ඒ හැම කෙනෙක්වම උන්වහන්සේට බාර දෙමු. උන්වහන්සේගේ දේහෙන් කඩා හැලුණා වූ ඒ අමිල ශ්‍රී රුධිරය අපේ ගතේ අපේ සිතේ සෑම තුවාලයක්ම සුවපත් කරමින් අපව බලගත කරන්නා වූ ශුද්ධ ස්වාමිනී, ඔබ වහන්සේගේම අමිල ශ්‍රී රුධිරයෙන් අපව දෝණය කොට අපව සුවපත් කළ මැනව.